So what is the main difference between block cipher and the stream cipher? What do you know now from the word itself? මේ වචනෙන්ම එයා describe කරනවා මොකක්ද difference එක කියලා. Block and the stream. So block cipher is uses blocks of the plain text for the encryption and decryption, and the stream cipher uses the stream of bits or the bits of the plain text. ඒ කියන්නේ block විදියට කඩනවා නැත්නම් කොටස් විදියට equal size කොටස් විදියට කඩනවා block cipher එකේදී. stream cipher එකේදී යා one by one bit එක ගන්න තමයි input එක විදියට ගන්නෙ. දිගටම input එක ගන්නවා process එකට. ඕක තමයි වෙනස. There are different types of block cipher schemes. We are going to learn from this lesson. Specifically, we will learn data encryption standard DES, and what is we will get to know what is triple DES and AES, advanced encryption standard, and blowfish cipher. මේ ටික ගැන තමයි අපි කතා කරන්නේ. block cipher එකේදී මෙන්න මේ කාරණා තුන ඔයාලට මම highlight කරොත් key length එක, ඊළඟට block size එක, ඊළඟට number of rounds. ඒ කියන්නේ block cipher එකකදී නැත්නම් මෙන්න මේ જાති algorithm එකකදී මෙන්න මේ කාරණා තුන ප්‍රධාන තැනක් ගන්නවා. These three features are the factors that affect the strength of the block cipher. මෙන්න මේ තුන වෙනස් වෙන එකත් එක්ක strength එක වෙනස් වෙන්නේ. අපි කතා කරන්නේ ඉස්සරහට මේ තුනේ වෙනස්කම් එක්ක තමයි වෙනස් algorithms කීපයක් හඳුන්වා දීලා තියෙන්නේ. Right? Most of the block ciphers are based on Feastel cipher structure. ඒ කියන්නේ ඔයාලා මේ ක්‍රමේ හරියට නැත්තම් මෙන්න මේ method එක හරියට අඳුර ගන්නවා කියලා කියන්නේ ඔයාලට අනිත් ඒවා. ඒ කියන්නේ අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන DES, AES, blowfish, triple DES වගේ සියලුම මේ block ciphers තේරුම් ගන්න එක ලේසි වෙනවා. ඔයාලට මේක හරියට තේරුම් ගන්නවා නම්. right. මේකෙදී ඉස්සෙල්ලාම වෙන එක මම briefly පැහැදිලි කරන්නම්. කෙටියෙන් පැහැදිලි කරන්න මොකද මේක අපි ඉස්සෙල්ලා කතා කරපු නිසා. right. ඔක්කොලම දන්න විදිහට block විදිහට තමයි මේකට input එන්නේ. එතකොට මේ තියෙන්නේ අපි කතා කරන්නේ එක block එකක් ගැන. So we will discuss regarding a single block. right. මෙතනදී single block එකක් ඉස්සෙල්ලාම අපි ගන්නවා. ඒක අරගෙන අපි මේ block එකට ඉස්සෙල්ලාම divide කරගන්නවා equal part දෙකකට. So we will call these two parts as left half and the right half. right. එතකොට මෙතන මම නම් කරලා තියෙනවා left half එක L0 කියලා, right half එක R0 කියලා, left half එක L0 කියලා. එතකොට මෙතන L0 කියලා කියන්නේ round ගානක් ඉස්සරහට යනකොට නැත්නම් කීප වතාවක් මෙන්න මේ algorithm එක execute වෙනකොට මේක හඳුන්වනවා මේ first round එක කියලා. that is ඒකින්ද තමයි අපි මේක 0th round එක කියලා නම් කරලා තියෙන්නේ. එතකොට L0 and R0 are the two equal halves of the plain text block. ඊළඟට අපි කරන්නේ we are having a predefined function. f කියලා අපි function එකක් දැනට අපි නම් කරගමු. ඕනම මේ Feastel cipher structure එක පාවිච්චි කරන භාවිතා කරන ඕනම algorithm එකක්. DES වෙන්න පුළුවන්, AES වෙන්න පුළුවන්, blowfish වෙන්න පුළුවන්, තව තියෙනවා ගොඩක් ඒවා. ඒ හැම එකකම ඒ ඇල්ගොරිතම් එකට ස්පෙසිෆයි වෙච්ච නැත්නම් ස්පෙෂල් වෙච්ච ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් එක අපි මෙතනදී නම් කරනවා f කියලා පොදු වශයෙන්. එතකොට ඉස්සලාම කරන්නේ මේ right half එක නැත්නම් දකුණු පැත්තේ කොටස plain text block එකේ තමයි අපි පාවිච්චි කරන්නේ input එක විදිහට function eකට. right. So the input of the right half to the function f with a key we will execute the right half. right. දකුණු පැත්තේ තියෙන කොටස f කියන function එකට input එක විදිහට දෙනවා k0 කියන key එකත් එක්ක. එතකොට k0 කියලා කියන්නේ key එකක්. අපි හැමෝම දන්නවා ciphers වලදී අපිට key එකක් ඕනේ වෙනවා. එතකොට මේකෙත්
you can see K0. ඒ කියන්නේ අපි ගාව ප්‍රධාන key එකක් තියෙනවා. A main key we are having. So we have to derive a sub key. මේකට කියන්නේ sub key එකක් කියලා. From the main key. ප්‍රධාන key එකක් තියෙනවා. ඒ key එකෙන් අපි derive කරගන්න key එකක් තමයි first round එකට පාවිච්චි කරන්නේ. ඔය විදිහට second round එකට K1, third round එකට K2 ඔය විදිහට n-1 round ප්‍රමාණයක් යනකම්. අපි හිතුවොත් round n ප්‍රමාණයක් තියෙනවා කියලා n-1 එනකම් අපි keys derive කරගන්නවා. right? එතකොට මෙතන පාවිච්චි කරන්නේ පළවෙනි key එක sub key එක. ඒක input එක විදිහට පාවිච්චි කරනවා function f වලට. එතකොට ඒකේ output එක තමයි අපි ගන්නෙ ඉස්සෙල්ලාම. right? ඊළඟට ඒ output එක, the third step is the output from the right half will be XORed. XOR කරනවා අපි original left half එකත් එක්ක. right? XOR the output from the right half with the left half of the plain text. plain text එකත් එක්ක තමයි. නැත්තම් හැම වෙලෙම මෙතන plain text එක කියලා කියන්න බෑ. මොකද ඊළඟ round එකට යනකොට මේක plain text එක වෙන්නේ නැහැනේ. මෙතන manipulation එකක් වෙනවා. ඒ නිසා හැම වෙලෙම plain text එක කියලා කියන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් previous round එකෙන් එන left half එක. කලින් වටයෙන් එන වම් පැත්තේ කොටස half එක තමයි XOR කරන්නේ හැම වෙලෙම. මෙන්න මේ කාරණේ මතක තියාගන්න. XOR කරනවා අපි මේකේ output එකයි original part එක left එකෙන් එන. ඊට පස්සේ output එක අපි input එක විදිහට තමයි තියාගන්නේ ඊළඟ round එකට. right? Output from the right half will be the input to the right half of the next round. ඊළඟ වටේදී ඊළඟ round එකේදී නැත්නම් R1 නැත්නම් first round එක 0th round එක first round එකේදී right half එක වෙන්නේ මෙන්න මේකේ output එක. meantime original එක නැත්නම් non manipulated right half එක මොකුත් අර function එකට දාපු නැති XOR කරපු නැති original half එක right half එක යනවා මාරු වෙන copy එකක් විදිහට left half එකට. ඔක තමයි වෙන්නේ Feastel cipher structure එකේදී. එතකොට මෙතන L1 R1 නැත්නම් left half එකයි right half එකයි ඊළඟ වතාවේදී මෙන්න මෙතන තියෙන L0 R0 වගේ act කරනවා. එතනදිත් ආයෙ නැවත සිද්ධ වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ process එකමයි. right? එතනදී key එක වෙන්නේ K1 කියන next sub key එක. ඊළඟ sub key එක. හරි. දැන් මම මේ process එකම තමයි ඊළඟට slide එකේ දාලා තියෙන්නේ. මේ තියෙන අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන features තුන අපිට consider කරන්න වෙන මේ Feastel cipher structure එකේදී number of rounds, number of sub keys and the rounding function. right? එතකොට මම ඉස්සෙල්ලා කතා කරේ rounding එක round එකක් ගැන. ඒ විදිහට round අපි decide කරපු number ප්‍රමාණයක් යනකම් වට ගානක් යනකම් අපි execute කරනවා. ඔය විදිහට execute කරලා අවසාන වශයෙන්ොත් ස්වැපින් එකක් නැත්තම් අවසාන උත්තරෙත් අපි දෙපැත්ත මාරු කරලා තමයි ෆයිනල් සයිෆර් ටෙක්ස්ට් එකට යන්නේ. මෙතන ආකාර දෙකක එන්ක්‍රිප්ෂන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි සබ්ස්ටිටියුෂන් එකක්. මේ කොටුවෙන් දක්වලා පෙන්නලා තියෙන්නේ ඒක. ඊට පස්සේ පර්මියුටේෂන් එක. මේ ඊට පස්සේ කොටස. මේ කොටුවට පස්සෙන් තියෙන එක තමයි මේ තියෙන්නේ පර්මියුටේෂන් එක නැත්තම් එක්ස්චේන්ජ් වීම. ඒක පර්මියුටේෂන් එකක්. කියන්නේ ස්ථානය වෙනස් වීම තියෙන තැන වෙනස් වීමක් තමයි permutation එකක් කියලා කියන්නේ. order එක වෙනස් වීමක්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ කොටස් දෙක අර left right half දෙක change වෙන්නේ. right. මෙතනදී මම කිව්වා ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා features ටිකක් අඳුරගන්න එකක් තමයි block size එක. block size එක ගැන කතා කරොත් ඒ කියන්නේ input එකේ ඉඳලා මෙන්න මේ block size එක plain text එකේ ඉඳලා මෙන්න block size එක ගත්තොත් block size එක 64 වෙන්න පුළුවන් 128 වෙන්න පුළුවන් 256 32 ඕනම එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ 64 D bit size එක තමයි පාවිච්චි කරන්නේ DES algorithm එකට blowfish එකට වගේ. AES Advanced Encryption Standard කියන method එකේදී පාවිච්චි කරන්නේ 64 size එක නෙවෙයි 128 bit size එක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට දැන් අපි දන්න විදිහට ඔයාලට තේරෙන විදිහට block size එකට සමාන size එකක් වෙන්න ඕනේ key size එක. මොකද
මෙතන බැලුවොත් එහෙම අපි මෙතන කතා කරොත් මෙතන key size එක ෆන්ක්ෂන් එකකට දෙන්නේ left half එකත් එක්ක. එතකොට මෙතනදී නම් දැන් 64ක් වුණොත් size එක මෙතනදී අපිට half එකක් කියලා කියන්නේ 32ක්. එතකොට ඔය කියන 32 size එකට තමයි ඒ කියන්නේ half size එකට තමයි key එකක් එන්න ඕනේ. හැබැයි මතක තියාගන්න දැන් එහෙමනම් කාට හරි කියන්න පුළුවන් block size එක 64 නම් key size එක අපි 32ක් විදිහට ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඔයගොල්ලෝගේ bit key size block size එක 64 නම් key size එකත් ගන්නේ 64 විදිහටමයි. right? ඒක වෙනස් වෙනවා ඇතුලේ process එකේදී. right? එතකොට ඒ වෙන හැටි මම ඉස්සරහට කතා කරන්නම්. ඒ නිසා generally what is saying is if you take plain text as 64 the key also 64 size. එතකොට අර අපි generate කරගන්න sub key තමයි ඔය මේ half size එකට ගේන්නේ. number of rounds normally ගොඩක් feastal cipher structure එක පාවිච්චි කරන algorithm round 16ක් නැත්නම් 16 rounds මේක execute කරනවා. එතකොට ඒක general number එකක්. ඊළඟට sub key generation algorithm එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක different වෙනවා ඔය method එක algorithm එකකින් algorithm එකට. rounding function එක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒක ඇතුලේ කොහොමද process එක සිද්ධ වෙන්නේ කියලා. right. ඊළඟට මම තව වැදගත් වෙන කාරණයක් කතා කළා මෙතෙන් මේ lecture එකේදී substitution box කියලා එකක් ගැන. substitution box කියන්නේ මොකක්ද කියන එක ආය මතක් කළොත් මේකත් ඕනේ වෙනවා ඔයාලට අතරමැද rounding function එකේදී අපි කඩා ගන්නවා bits ප්‍රමාණය. දැන් bit 32ක් තියෙනවනේ එක කොටසක. අර left half right half එකේ තියෙනවා bit 32ක්. අපි block size එක 64යි කියලා ගත්තොත්. එතකොට ඒ 32 කොටස හෝ අපි ඕනම ප්‍රමාණයක් වෙන්න පුළුවන්. however we are dividing that input block අර half එක කඩා ගන්නවා chunks වලට ආපහු. කුඩා කොටස් වලට කඩා ගන්නවා equal size වලට. එතකොට ඒක කොටසක් අරගන්නවා. ඒක කොටසක් අරගෙන ඒකේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කඩාගන්නේ 6 කොටස් වලට. bit 6 කඩා ගන්නවා හැම chunk එකක්ම. ඊට පස්සේ එක bit 6ක් අරගන්නවා set එකක්. ඒකේ දෙපැත්තේ bit දෙක. ඒ කියන්නේ first එකයි last එකයි. මේක ගැන ඉස්සරහට විස්තරයක් තියෙනවා ආපහු. මම ඒ නිසා එතනදී ආපහු මේක කතා කරන්නම්. එතනදී වෙන්නේ bit 6 chunk එකේ first එකයි last එකයි. first bit එකයි last bit එකයි extract කරලා ගන්නවා value එක මොකක්ද කියලා. ඒ value එක තමයි මෙතන පහළට rows වල දාලා තියෙන්නේ. 0 0 0 1 1 0 and 1 1. right? එතකොට first එකයි මේ තියෙන first bit එක මේ තියෙන last bit එක. ඔය විදිහට values ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙනවනේ 6න් තමයි මැද 4 bit. ඒ bit 4 තමයි values ටික මෙතන නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ this is like a mapping. මේක mapping එකක් වගේ. මේ mapping එකේදී වෙන්නේ දෙපැත්තේ bit එක බිඳුව වෙලා මැද bit 4 අපි කිව්වොත් එහෙම 1.0.0 කියලා ඒ bit 6 වෙනුවටම අපි මෙතනින් output එකක් විදියට ගන්නෙ 1.0.0 කියන bit 4. ඒ කියන්නේ bit 6ක් bit 4ක් බවට පත් වෙනවා. right? those 6 bits getting changed to 4 bits. right? මෙතන තව උදාහරණයක් මේ දාලා තියෙන්නේ first bit එක 0 last bit එක 1 also the middle 4 bits මැද තියෙන bit 4 1 1 0 1 නම් ඒ bit 6 වෙනුවටම අපි මෙතන output එක විදිහට ගන්නවා 1 0 0 1 කියලා. right? එතකොට මේක තමයි අර bit 6 වෙනුවටම අපි පාවිච්චි කරන bit. මෙතන අදහස් මට අවශ්‍යතාවය තියෙන්නේ ඔයාලට පැහැදිලි කරන්න මොකද substitution box එකක් කියන්නේ කියලා. substitution box එකක් කියලා කියන්නේ ඒක හරියට mapping එකක්. bit 6ක් වෙනුවෙන් මෙතන 4යි මෙතන 2යි bit 6ක් වෙනුවෙන් bit 4ක් කොහොමද අපි replace කරන්නේ කියන එක.
දැන් කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කියන ෆීස්ටල් සයිෆර් එක නැත්නම් ෆීස්ටල් සයිෆර් මෙතඩ් එක පාවිච්චි කරන ඇල්ගොරිතම්ස් මොනවද කියන එක. පළවෙනි එක තමයි data encryption standard නැත්නම් DES කියලා අපි හඳුන්වන්නේ. right? එතකොට මෙන්න මේ DES method එකේදී අර කියපු ප්‍රධාන කාරණා ටික මෙතනක් තියෙනවා. ඒ කියන්නේ රවුන්ඩ් වට කීයක් මේක එක්සිකියුට් කරනවාද කියන එක. මේකෙදි වට 16ක් එක්සිකියුට් කරනවා ෆීස්ටල් ස්ට්‍රක්චර් එකම. බ්ලොක් සයිස් එක නැත්නම් ප්ලේන් ටෙක්ස්ට් බ්ලොක් සයිස් එක වෙන්නේ 64 bit. ඒ වගේම තමයි key size එක මම කිව්වා ඉස්සර වෙලා key size එක 64. right? මතක තියාගන්න ඕන කාරණේ මම ඉස්සෙල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරේ අර substitution box කතා කරනකොට ඒක process එකක් භාවිතයෙන් අපි 56ක් දක්වා අඩු කරනවා. ඊට පස්සේ ඒ 56 නැවත අපි අඩු කරනවා 48ක් දක්වා. ඒ කරන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරන්න. එතකොට මේ හැම රවුන්ඩ් එකකම මේ 16ක් රවුන්ඩ් තියෙනවා කියලා කිව්වා. වට 16ක් මේක එක්සිකියුට් වෙනවා. For these 16 rounds we need 16 sub keys. right? අර main key එකෙන් අපි generate කරගන්නවා 16ක් keys. ඒක කරන හැටිත් අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මෙතනදී ප්‍රධාන දේවල් තුනක් මට නැත්තම් ප්‍රධාන එලිමන්ට් තුනක් ගැන කතා කරන්න ඕනේ data encryption standard method එකේදී. එකක් තමයි rounding function එක, අනිත් එක key scheduling නැත්තම් කොහොමද මේ sub key generation එක සිද්ධ වෙන්නේ කියන එක. අනිත් කාරණය තමයි initial and final permutation. අපි මේ rounding function එකට input කරන්න කලින් සහ rounding function එකෙන් පස්සේ නැත්තම් වට 16කින් පස්සේ අපි අවසානයේ තව places arrangement එක වෙනස් කිරීමේ ක්‍රියාවලියක් කරනවා. ඒක තමයි initial and final permutation කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි අපි ක්‍රියාත්මක කරන්නේ DES ඇතුලේ. right? හරි. මම මේක ගැන කතා කරගෙන යන්නම්. කොටසෙන් කොටස. plain text එක තියෙනවා 64 bit size එක මම ඉස්සෙල්ලා කිව්වා. key එකත් main key එකත් නැත්නම් ප්‍රධාන key එකත් 64 bit size එකක් තියෙනවා. right. ඉස්සෙල්ලාම අර මම කිව්වා initial permutation එක මෙතන තියෙනවා. ඒකෙන් කරන්නේ ඉස්සෙල්ලාම අර bit 64 තියෙන තැන් ටික නැත්නම් places ටික තැන් මාරු කරන එක. right? places මාරු කරන එක. ඒ වගේම තමයි මේ places මාරු කරන එකේ අනික් පැත්ත නැත්නම් inverse එක මේ අවසානයේට අපි කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ process එකේ. මේ අවසානයේට තියෙන්නේ ඒක. එතකොට මෙතන කරන initial permutation එකේම අනික් පැත්ත inverse එක නැත්නම් reverse එක තමයි අපි මෙතන කරන්නේ. right? අපි initial permutation එක මොකක්ද කියලා බලමු ඊළඟට මේ කොටසෙන් කොටස. ඒහා සමගාමීව නැත්නම් මේක කෙරෙන අතරම මෙතන main key එකෙන් sub key generate කරන process එකක් වෙනවා සිද්ධ වෙනවා මේ පැත්තේ. මේ තියෙන sub key generation process එක. මෙතන පෙන්නන්න. එතකොට ඒකෙත් තියෙනවා permuted choice 1 කියලා එකක්. ඒකත් initial permutation එක වගේම එකක්. key එකට අපි සිද්ධ කරන්නේ. plain text එකට කරනවා initial permutation එකක්. නැත්නම් තැන් මාරු කිරීමක්, ස්ථාන මාරු කිරීමක්. ඊළඟට main key එකටත් අපි ස්ථාන මාරු කිරීමක් කරනවා. මෙන්න මේ permuted choice නැත්නම් අපි මේක මේ data encryption standard කියන ඇල්ගොරිතම් එක හඳුන්වා දීපු පුද්ගලයා විසින්ම මේක මොකක්ද කියන එක කියලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පොසිෂන් එකේ තියෙන වැලියු එක කොතෙන්ද යන්න ඕනේ. දෙවෙනි පොසිෂන් එකේ තියෙන වැලියු එක කොතෙන්ද යන්න ඕනේ කියන එක එයා ඩිෆයින් කරලා තියෙනවා. අපිට තියෙන්නේ ඒකට අනුව වැඩේ කරගෙන යන්න විතරයි. එතකොට මේකත් permuted choice 1 කියන මැපින් එකට අනුව main key එකේ position වෙනස් වෙනවා. right. ඊළඟට ආපහු මේ පැත්තට ආවොත් rounding function එක තියෙනවා. rounding function එක ඇතුළේ වෙන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ දීර්ඝ වශයෙන්. ඒ අතරම කොහොමද key එක වෙනස් වෙන්නේ කියන එකත් අපි කතා කරනවා. ඊට පස්සේ මම පැහැදිලිව කරන්නම් ඊළඟ ස්ලයිඩ් එකේදී. එතකන් process එක විතරක් මම මෙතන කතා කරන්නේ. key එකේදී සිද්ධ වෙනවා left circular shift කියලා process එකක්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ 64 bit key එක permuted choice 1 අවසානයේ output එක වෙන්නේ 56 bit වලට. ඒ කියන්නේ bit 8ක් හැලෙනවා. bit 8ක් ඒගොල්ලෝ ignore කරනවා. ඊළඟට left circular shift එක කියලා process එකක් input එකට දෙනවා. එතකොට ඒකේ output එක වෙන්නේ 56 bitම තමයි size එක.
මෙතනින් ආපු 56ම තමයි මෙතනත් තියෙන්නේ. ඊළඟට permuted choice 2 කියලා තව method එකක් තියෙනවා. තව mapping එකක්. ඒක හරියට table එකක්, data table එකක් වගේ. ඒ කියන්නේ පළවෙනි position එකේ ඉන්න එක්කෙනා යන්න ඕන කොතෙන්ටද? දෙවෙනි position එකේ ඉන්න එක්කෙනා යන්න ඕන කොතෙන්ටද කියලා පොඩි mapping table එකක් තියෙනවා. මේ permuted choice 1, permuted choice 2, ඊට පස්සේ initial permutation, ඊළඟට inverse එක. මේ ඔක්කොම ඔය කියන જાතිය mapping. හරි. එතකොට permuted choice 2 වලට input එක වෙන්නේ 56 bit size එක. ඒකෙන් අවසානයේ එළියට එන්නේ 48ක්. bit 48ක් තමයි එන්නේ. ඕක තමයි ප්‍රධාන process එක. 16 වෙනි round එක දක්වාම ওই process එක සිද්ධ වෙනවා. ඒකෙන් පස්සේ නැවත 32 bit swap එකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ left half එකයි right half එකයි නැවත interchange වෙනවා. interchange වුණාට පස්සේ නැවත අර මෙතන කරපු initial permutation එකේ inverse එක. ඒ කියන්නේ පළවෙනි මෙතන initial permutation එකේදී first position එකේ තිබ්බ එක ගියේ අපි හිතමු 40 වෙනි position එකට නම් මෙතනදි වෙන්නේ 40 වෙනි position එකේ තියෙන value එක නැවත පළවෙනි position එකට අපි තැන මාරු කරන එක. right? ඊට පස්සේ අවසාන උත්තරය තමයි අපි cipher text එක කියලා පාවිච්චි කරන්නේ. right? මෙතනදි මම ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. So in the initial permutation rearranging the order of the bits is happening. Then the permuted choice 2, you can see there are different places the permuted choice 1 and 2 is occurring. It is also they are also the rearrangements of orders of the bits of the key, right? Then as I explained, 32 bit swapping is happening to the chunk of output of the round 16, right? එතකොට left 32 bits of the chunk will be replaced to the right, and the right part of 32 bits will be replaced to the left. Okay, then the inverse initial permutation will be happen. Then you will get the final ciphertext. මෙතන yellow color එකකින් මම කොටුවක් දක්වලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපිට වැදගත්ම කොටස නැත්තම් heart එක විදිහට අපි කියන්නේ මේ DES algorithm එකේ. right? මම DES algorithm එක explain කරනවා මෙතනදී ඊළඟ slides වලදී. එතකොට ඊට කලින් මතක තියාගන්න අපිට තියෙනවා permutation දෙකක් කරන්න. initial permutation එක 64 bit plain text එකට, permuted choice 1 කියන permutation එක 64 bit key එකට කරනවා. ඊට පස්සේ තමයි අපි මේ rounding function එකට මේක input විදිහට දෙන්නේ. okay. දැන් initial permutation එක. first what we have to do is අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම අර bit 64ක් තියෙනවනේ input plain text එකේ. නැත්තම් මුලින්ම එන input plain text එකේ bit 64 මේ විදිහට තියෙනවා order එකට. අපි ඊට පස්සේ ලියා ගන්නවා මෙන්න මේ 64 8x8 matrix එකකට මෙන්න මේ විදිහට. right? we are writing this 64 bits into 8x8. නැත්නම් columns 8ක් තියෙන rows 8ක් තියෙන matrix එකක් විදිහට ලියා ගන්නවා මෙන්න මේ පිළිවෙලට. 1 2 3 4 5 6 7 8 for the second row 9 10 11 12 13 14 15 16 up to the 64 bits. right? මෙන්න මේ විදිහට ලියා ගන්නවා initial permutation එක. ඊළඟට අපිට දීලා තියෙනවා මෙන්න මේ order එක මේ DES method algorithm එක හදපු develop කරපු ඒ පුද්ගලයාම අපිට දීලා තියෙන්නේ මෙන්න මේකයි initial permutation එක කියලා. right? ඒ මේ තියෙන මේ මාරු වෙන්න ඕන places ටික. position එක. එතකොට මේ 58 කියලා කියන්නේ value එක නෙවෙයි මේ තියෙන්නේ position එක. right? ඔයාලට තේරුම් ගන්න පුළුවන්. right? So that is the process of initial permutation. That is position of all 64 bits of the input is rearranged to generate the output of this step. So it's a transposition according to a given order. Again, තැන තමයි මාරු වෙන්නේ transposition එකක්. අපි transposition ගැන කතා කරා මේ මුලදිම. transposition එකක් කියලා කියන්නේ replace තැන මාරු වෙන එකක්. place එක position එක මාරු වෙන එකක්. initial permutation එකේදී වෙන්නේ අපිට තියෙනවනේ chunk එක මෙන්න මෙතන initial permute 64 bit plain text එකක් තියෙනවා.
64 bit plain text එකේ එතකොට bit 64ක් තියෙනවා. ඔය bit 64 තමයි අපි මෙතන ලියාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ 1 2 3 4 මේ තියෙන්නේ position. මේ හැම position එකකම තියෙන්නේ 1.10 එකක් තියෙනවා. 100. අපි දන්නවනේ binary numbers නේ තියෙන්නේ. එතකොට මේ 64 වෙනකන් ලියලා තියෙන්නේ position එක. හරිද? ඒ කියන්නේ තැන place එක. ඊට පස්සේ මෙන්න මේ bit 64 අපි ලියා ගන්නවා 8 matrix එකක් විදිහට. මේ තියෙන්නේ first position එක, second position එක, third position එක, fourth position එක, fifth position එක, sixth position එක, seventh position එක, eighth position එක කියලා. ඒ විදිහට ඊට පස්සේ දෙවෙනි row එකට ලියා ගන්නවා ඊළඟ 8, තුන්වෙනි row එකට ඊළඟට ඔය විදිහට bits මේ 64ම අපි ලියා ගන්නවා 8 වගුවක් විදිහට. හරිද? right. ඊළඟට කරන්නේ මේ position අපි තැන් මාරු කරන්නයි යන්නේ. තැන් මාරු කරනවා. ඒ මාරු කරන්න ඕන තැන් මොනවද කියන එක define කරලාමයි තියෙන්නේ. කියලාමයි තියෙන්නේ. ඒක අපිට අපි ඕන විදියට අපි කරන්නේ නැහැ. ඒක define කරලා තියෙන්නේ. මේ තියෙන්නේ define කරපු විදිහ. define කරලා තියෙන්නේ කොහොමද? 58 වෙනි position එකේ තියෙන bit value එක යනවා 58 මේ පළවෙනි position එකට. මේ තියෙන first position එකනේ. මේ second position එක, මේ third position එක, මේ fourth position එක, මේ 5 වෙනි තැන, 6 වෙනි තැන, 7 වෙනි තැන, 8 වෙනි තැන. මේ තියෙන්නේ 64 වෙනි position එක. එතකොට 58 වෙනි position එකේ තියෙන bit value එක යනවා පළවෙනි position එකට. ඒ වගේම තමයි 50 වෙනි position එකේ. 50 වෙනි position එකේ තියෙන value එක යනවා දෙවෙනි position එකට. 42 වෙනි position එකේ තියෙන bit value එක එක්ක හෝ බිඳුව තියෙන්න පුළුවන්. මෙතන ඒක යනවා තුන්වෙනි position එකට. ඔය විදිහට මේ තියෙන්නේ දෙවෙනි position එකේ තියෙන value එක යනවා මෙතන 8 වෙනි position එකට. ඔය විදිහට 7 වෙනි position එක අවසාන වශයෙන් යනවා මෙතන 64 වෙනි position එකට නැත්නම් අවසානයේට. right? ඕක තමයි initial permutation එක කියලා කියන්නේ. එතකොට ඔය දේම තමයි ඉස්සරහට permuted choice 1, permuted choice 2, inverse initial permutation කියලා තිබ්බ සියල්ලකේම වෙන්නේ ඔන්න ඔය වගේ ඔය දේම තමයි. හැබැයි මෙන්න මේ position එක වෙනස්. right? initial permutation එකට දීලා තියෙන arrangement එක නෙවෙයි අනිත් ඒවට දීලා තියෙන්නේ. ඒවට වෙනස් arrangement දීලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේ තියෙන්නේ initial permutation එකට පාවිච්චි කරන එක. arrangement එක. right? හරි. ඊළඟට අපි බලමු permuted choice 1 කියන එක. එතකොට permuted choice 1 කියන එක පාවිච්චි වෙන්නේ මෙන්න මෙයාට. main key එකට තමයි පාවිච්චි වෙන්නේ permuted choice 1 කියන එක. right? permuted choice 1 එකෙත් වෙන්නේ ඒ වගේම කාරණාවක්. key එකෙත් තියෙනවා bit 64ක්. ඒ bit 64 අපි ලියා ගන්නවා මේ විදිහට පිළිවෙලට. position එකේ පිළිවෙලට ලියා ගන්නවා. ඒකත් ඊළඟට අපි ලියා ගන්නවා 8x8 matrix එකක් විදිහට. first position එක මෙතන, second position එක ඔය විදිහට 64ක් දක්වා ලියා ගන්නවා. 8 matrix එකක්. වගුවක් විදිහට ලියා ගන්නවා. ඊළඟට මේකේ දීලා තියෙන්නේ මම ඉස්සෙල්ලාම කිව්වා ඒක 56 දක්වා අඩු වෙනවා. 56 දක්වා අඩු වෙන්නේ කොහොමද? මෙන්න මේ 8 වෙනි column එක. මෙන්න මේ 8 වෙනි column එක අයින් කරනවා. නැත්තම් ඒකේ තියෙන bit value ටික ඒගොල්ලෝ remove කරනවා නැත්තම් ignore කරනවා. ignore කරලා ඒ කියන්නේ 1 2 3 4 5 6 7 ඊළඟට ඊළඟ bit value එක තමයි 9 10 11 12 13 14 15 ඊළඟට 17 18 19 20 21 22 23 දක්වා 24 මේ 16 8 32 40 48 56 64 කියන values ignore කරනවා නැත්නම් අයින් කරනවා. ඊට පස්සේ එතකොට මෙතනින් 8ක් ගියාම 64න් 8ක් ගියාම bit 56ක් ඉතුරු වෙනවා. right? ඒක තමයි පාවිච්චි කරන්නේ ඊළඟ process එකට. හැබැයි ඒ අතරම මෙන්න මේ තැන් මාරු කිරීම සිද්ධ කරනවා මේකේ. අර ඉස්සෙල්ලා විදිහටම. ඒකෙදි වෙන්නේ මේ තියෙන 57 වෙනි position එක. 57 වෙනි position එක මෙතන තියෙන 57 වෙනි position එකේ තියෙන value එක පළවෙනි position එකට යනවා. 49 වෙනි position එකේ තියෙන value එක දෙවෙනි position එකට යනවා. 41 position එකේ තියෙන එක මෙතන third value එක විදියට. 33 කියන එක මෙතෙන්ද.
ඒ විදිහට යනවා. ඒ අතර පළවෙනි පොසිෂන් එකේ තියෙන වැලියු එක මෙතන යනවා 8 වෙනි පොසිෂන් එකට. මේ තියෙන දැන් මෙතන අන්තිම රෝ එක හැලුණානේ. එතකොට දැන් මේකේ බලන්න තියෙන්නේ කොලම් 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කොලම් 7යි. එතකොට මෙන්න මේ පිළිවෙලට අරගෙන arrangement එක වෙනස් කරලා නැවත අපි ලියා ගන්නවා මෙන්න මේ ඒ කියන්නේ නැවත අපි ලියා ගන්නවා තනි පේලියකට 57 49 41 33 25 17 9 ඊළඟට 1 58 ඔය විදිහට සම්පූර්ණ බිට් 56ම ආපහු ලියා ගන්නවා. ඉස්සෙල්ලා ඉනිෂියල් පර්මියුටේෂන් එකේදී ඒ විදිහටම තමයි පොසිෂන් මාරු කරලා 64ම ආපහු arrangement එක හදාගත්තට පස්සේ ආයෙ පිළිවෙලට ලියා ගන්නවා. permuted choice 1 එකේ order එක මේක තමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරේ initial permutation එක. මේකෙත් මේ order එක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ඊළඟට යමු rounding function එක නැත්තම් මෙන්න මේ කහ කොටුවෙන් අපි දක්වපු කොටස ගැන කතා කරන්න. එතකොට අපි මෙතන කතා කරපු මේ ඇතුලේ තියෙන function එක සියල්ලම මෙතන තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ අර plain text එකට අදාළව සිද්ධ වෙන process එක. මේ පැත්තේ තියෙන්නේ key එක generate වෙන්නේ කොහොමද කියලා. නැත්නම් අර 56 bit key එකක් දැන් තියෙන්නේ 64න් 8ක් හැලුණා. ඉතුරු 56 තමයි මෙතන පාවිච්චි වෙන්නේ key එක විදිහට. key එකෙන් sub key generate වෙන්නේ. right මෙතන තියෙනවා අර initial permutation එකෙන් ආපු bit 64 ඒකේ කොටස් දෙකකට කැඩෙනවා අර feastel structure එක විදිය නිසා. මේක feastel structure එක විදියට තමයි වැඩ කරන්නේ. එතකොට left half එකයි right half එකයි තියෙනවා. key එකෙත් left half එකයි right half එකයි තියෙනවා. right ඒකෙත් එතකොට මෙතන 56ක් නිසා කොටස equal කොටස් දෙකකට කැඩෙනකොට 26 bit තමයි දෙකටම තියෙන්නේ. 28 bits තියෙන්නේ. මේක 32 bits. right මේක තමයි rounding function එකේ ඇතුලේ වෙන දේ. මේකෙත් අපි 1 by 1 කතා කරමු. මම ඉස්සෙල්ලාම කතා කරන්නේ plain text එක කොහොමද මාරු වෙන්නේ කියලා. ඇත්තටම දැන් plain text එක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ position මාරු වෙච්ච නිසා initial permutation එකෙන්. දැන් ඊළඟට තියෙන්නේ right half එක අරගෙන right half එක input කරනවා නැවත expansion permutation එකකට. right expansion permutation එකක් කියලා කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ දැන් මේ නමම බලන්න expansion එකක් සහ permutation එකක්. මෙතන වෙන්නේ දැන් මෙතන ඉන්පුට් එක 32යිනේ. ඉන්පුට් එක 32යි. ඒක අපිට එක්ස්පෑන්ඩ් කරගන්න වෙනවා නැවත 48කට. හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රොසෙස් එකේදී මේ 56 48ක් දක්වා හැරෙනවා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ rounding function එකට නැත්තම් මේ function එකට ඇතුළට පාවිච්චි වෙන්නේ input එක විදිහට. එතකොට මේක 48ක් වෙලා මේක 32ක් වෙන්න බෑ. මේකත් 48ක් දක්වා ඒගොල්ලෝ චේන්ජ් කරගන්නවා. එතකොට වෙන්නේ 48 expand වෙන එක 32 expand වෙන එක 48ක් දක්වා. එතකොට ඒ නිසා තමයි මේකට expansion කියලා කියන්නේ. ඊට අමතරව මේකෙදි අර ඉස්සෙල්ල විදිහටම position මාරු වෙනවා. ඒක හින්දා ඒක අපි permutation එකක් කියලා කියනවා. එතකොට මෙතන සිද්ධ වෙනවා නැවත මේ 32 expand වෙලා 48කට permutation එකක් නැත්නම් places මාරු වෙන එකක් වෙනවා. ඒක තමයි ඊළඟට ඇතුලේ XOR එකට දාන්නේ. XOR function එකකට අපි දානවා. නැත්තම් මෙන්න මේ XOR expand වෙච්ච bit 48 XOR කරනවා මේකෙන් යන bit 48ත් එක්ක. හරි. මෙතන මේ 48 එන්නේ කොහොමද කියලා දැන් බලමු. මේ 48 එන්නේ මේ 28 left circular shift කියලා method එකක් අපි ඉස්සරහට කතා කරනවා. ඒකෙන් ඊළඟට permutation contraction කියලා එකක් එනවා. ඒකත් එක්ක 48ක් බවට හැරෙනවා. හරි අපි ඉස්සරහට කතා කරමු මොකද්ද මේ steps මොනවද කියන එක. මෙතන කතා කරන්නේ මේ basic නැත්තම් overall idea එක ගැන. XOR function එකෙන් එන 48 bit 48 නැවත substitution box කියන එකකට දානවා. අර මම ඉස්සෙල්ලා කතා කරේ bit 6 කෑලි වලට කඩලා ඒක නැවත 4ක් දක්වා අඩු කරනවා. එතකොට එහෙම ගත්තොත් හැම chunk එකක්ම මේ 48 6 කෑලි වලට කැඩුවොත් chunks 8ක් එනවා. 6 වරක් 8නේ 48. bit 6න් bit දෙකක් අයින් වුණාම 4යි. එතකොට ඒ විදිය කෑලි 8ක් එනවා කියන්නේ අවසානයේ 48න් දෙක අයින් වෙලා ගිහලා හැම chunk එකෙන්ම 32ක් බවට හැරෙනවා.
ඔය 32 තමයි අපි නැවත permutation එකක් කරනවා. නැවතත් position මාරු කරනවා. මේ හැමතැනම සිද්ධ වෙන්නේ permutation, position මාරු කිරීම. මෙතනදී expansion එකක් හරි contraction එකක් හරි වෙන්නේ නැහැ. contraction එකක් කියලා කියන්නේ expansion කියලා කියන්නේ වැඩිවීමක්, contraction කියලා කියන්නේ අඩුවීමක්. එතකොට මෙතන වෙන්නේ මේ දෙකෙන් එකක්වත් නෙවෙයි. මෙතන වෙන්නේ permutation එකක්. නැත්නම් place එක මාරු වීමක් විතරයි. 32 place මාරු වුණා. ඒ මාරු වෙච්ච bit 32 තමයි නැවත XOR කරන්නේ left half එකත් එක්ක original එකේ. එතකොට ඔන්න feature structure එක විදිහටම තමයි මෙතන ආපහු මේ process එක වෙලා තියෙන්නේ. ඒ උත්තරේ නැවත අපි පාවිච්චි කරනවා right half එක විදිහට ඊළඟ round එකේ. ඒ අතරම මෙතනින් ආපු key එකේ මෙතනින් ආපු උත්තරේ නැවත අපි පාවිච්චි කරනවා ඊළඟ round එකේ key එක generate කරන්න මෙන්න මේ විදිහට. අපි කතා කරමු one by one මේක ඇතුලේ වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි කතා කරේ rounding function එක ගැන කතා කරමින් ඉන්නේ. rounding function එකේ ඉස්සෙල්ලාම වෙන්නේ expansion permutation එකක්. ඒ කියන්නේ right half එකේ bit 32 places මාරු වෙනවා සහ expansion එකක් වෙනවා 48ක් දක්වා. bit 32ක් කොහොමද 48 වෙන්නේ? මේ විදිහට. input එක bit 32යි. එතකොට ඒකෙත් දැන් මං හිතනවා ඔයාලට තේරෙනවා කියලා ඉවර වෙලා කොහොමද bit 32 ලියවෙන්නේ කියලා. මේ තියෙන first bit එක, second bit එක, third bit එක, fourth bit එක, 5th, 6th, 7th, 8th, 9th, 10th, 11th, 12 ඔය විදිහට කියලා bit 32 එනවා. ඊට අමතරව අපි අතින් add කරනවා මෙන්න මේ position වල තියෙන values. 32 වෙනි bit එකේ value එක, 4 වෙනි bit එකේ value එක, 8 වෙනි bit එකේ value එක, 12 වෙනි bit එකේ value එක. ඔය විදිහට මෙන්න මේ පැත්තට bit 8ක් මේ පැත්තට දානවා. ඒ වගේම තමයි මේ පැත්තට පළවෙනි 7 වෙනි column එක විදිහට නැවත 5 වෙනි bit එකේ value එක, 9th bit value, 13th bit value, 17th bit value ඔය විදිහට මේ පැත්තට add කරනවා. දැන් එතකොට මෙතන ඔක්කොම bit 32 bit 48ක් බවට පත් වෙනවා. right? මේ mapping එකක් දැන් දීලා තියෙන එකක්. අපි මේක අපිට ඕන position නෙමෙයි දෙන්නේ. මෙන්න මේ position වල values තමයි add කරන්නේ. දැන් ඔන්න මේක expand වුණා තව bit 16ක් එක්ක. 32 16ක් බවට හැරුණා. right? This is expansion permutation. දැන් ඊළඟට මේ අතරම මම කිව්වා අර initial permutation sorry permuted choice 1 වලින් key එක වෙනස් වුණා. main key එකේ ආපු value එක අපි left circular shift කියලා process එකකට දානවා කියලා. මෙන්න මෙතන පැහැදිලි කරනවා මොකද්ද left circular shift කියන්නේ කියන එක. right? එතකොට මේකේ අර bit 56ක් තිබුණා. bit 56 ප්‍රධාන කොටස් equal කොටස් දෙකකට කැඩුනා. ඒ කොටස් දෙක 26 left bit එකයි 28 left bit එකයි 28 not 26 but 28 28 bit කොටස් දෙකකට කැඩෙනවා. ඒ කොටස් දෙක වෙන වෙනම අරගෙන left circular shift කියන process එකට දානවා. ඒකෙදි වෙන්නේ වචනේ තේරුමම ඒක තමයි වම් පැත්තට චක්‍රාකාරව මේක shift වෙනවා bit value එක. ඔයාලට මේකේ යට example එකක් මම මෙතන දාලා තියෙනවා. මේ තියෙන්නේ පටන් ගන්නකොට A B C D E F G H I J කියලා example එකක් මේ තියෙන්නේ. මේක මේ මෙතන නම් තියෙන්නේ 10යිනේ values 10යිනේ bit 10යි පෙන්නලා තියෙන්නේ. මෙතන හැබැයි මතක තියාගන්න original එකේ bit 28ක් තියෙනවා. එතකොට වෙන්නේ මේ B කියන position එකේ value එක පළවෙනි එකට තල්ලු වෙනවා. C කියන position එකේ value එක දෙවෙනියට තල්ලු වෙනවා. හතරවෙනි position එකේ value එක තුනට එනවා. ඒ විදිහට වම් පැත්තට තල්ලු වෙනවා එක value එක ගානේ. ඊළඟට පළවෙනියට තිබ්බ එක මේක circular නිසා නැත්නම් චක්‍රාකාරව නිසා අගට යනවා පළවෙනි value එක මෙන්න මෙතන. මෙතන රූපේ පෙන්නලා තියෙන්නේ එන්නේ කාරණියම තමයි. ඕක තමයි left circular shift කියලා කියන්නේ. එතකොට මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා වගුවක්. මේකේ තියෙනවා round එක අනුව අපි ඉන්න round එක අනුව දැන් මම කිව්වා මේ DES වලදීත් අපි round 16ක් නැත්නම් වට 16ක් මේක execute කරනවා. මෙතන දාලා තියෙන්නේ එක එක round එකට අනුව bit කීයක් අපි shift කරන්න ඕනද කියන එක. ඒ කියන්නේ පළවෙනි round එකේදී අපි bit 1යි shift කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මෙතන එක bit එකයි shift වෙලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි round එකේදී
shift වෙන්නේ එකයි. එක බිට් එකයි. ඊළඟට තුන්වෙනි රවුන්ඩ් එකට එනකොට බිට් දෙකක් යනවා. ඒ කියන්නේ මෙතන උදාහරණයට අනුව C කියන එක තමයි B මෙතෙන්ට එන්නේ. C කියන එක තමයි පළවෙනි පොසිෂන් එකට එන්නේ. D කියන එක තමයි දෙවෙනි පොසිෂන් එකට එන්නේ. ඔය විදිහට මෙන්න මේ විදිහේ රවුන්ඩ් 16ටම කීයක් බිට් shift වෙන්න ඕනද කියන එක මෙතන කියලා තියෙනවා. මතක තියාගන්න අවශ්‍ය නැහැ මේවා වෙන්නේ කොහොමද කියලා. මේ හැබැයි ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. පළවෙනි රවුන්ඩ් එකයි දෙවෙනි රවුන්ඩ් එකයි 9 වෙනි රවුන්ඩ් එකයි 16 වෙනි රවුන්ඩ් එකටයි තමයි එක ගාන shift වෙන්නේ. අනිත් හැම එකකටම දෙක ගාන shift වෙනවා. ඊළඟට මෙතන permuted choice 2 එක ගත්තොත් permuted choice 2 එක තිබුණෙත් අපි process එක දිහා නැවත බැලුවොත් මෙන්න මෙතන right මෙතන අපි කතා කළේ මෙන්න මේකේදී 28 බිට් දෙක කොටස් දෙකට කඩාගෙන එක left circular shift කියන එක දෙකටම execute කරා. ඊට පස්සේ නැවතත් අර බිට් 28 බිට් 28 ආපු උත්තරේම එක තනි බිට් සෙට් එක විදිහට ගන්නවා. ඒ කියන්නේ 56ම ගන්නවා. 56ම අරගෙන නැවත අර permuted choice 2 කියන මැපින් එකට දානවා. මැපින් එකේදී වෙන්නේ අර මෙතන expansion එකේදී වැඩි වුණා වගේ මෙතන කාරණා දෙකක් සිද්ධ වෙනවා. permutation එක සහ contraction එක. නැත්තම් මෙතන expansion වුණා. ඒක අනිත් පැත්ත තමයි contraction. ඒ කියන්නේ අඩු වෙන එක. 56 බිට් 56 බිට් 48ක් දක්වා කොටස් අයින් වෙනවා. අර permuted choice 1 එකේදී අයින් වුණා වගේම මේකෙදී නම් කරපු බිට් ප්‍රමාණයක් අයින් කරලා ඊටු ටික අපි පොසිෂන් වෙනස් කරලා තමයි මේ කී එක විදිහට ගන්නෙ. ඒකට අපි ගියොත් permuted choice 2 එන මේකට මෙතනදිත් වෙන්නේ අර බිට් 56ක් තියෙන්නේ. බිට් 56 ඉස්සෙල්ලාම 8/7 මැට්‍රික්ස් එකක් විදිහට ලියා ගන්නවා. 8/7 මැට්‍රික්ස් එකක් විදිහට ලියාගෙන මෙන්න මේ ඔයාලට මම highlight කරපු position ටිකක් තියෙනවා. මේකේ බලා ගන්න පුළුවන්. මේ highlight කරපු positions වල තියෙන bits ටික අපි ignore කරනවා. 9th position, 18, 22, 25, 35, 38, 43 and 54. මෙන්න මේ position වල තියෙන bit value ටික අයින් කරලා ඉතුරු. එතකොට මෙතනත් අයින් වෙනවා bit 8ක් තව. එතකොට 56න් bit 8ක් ගියාම 48ක් ඉතුරු වෙනවා. මේ position වල තියෙන values මාරු වෙනවා. example එකක් විදිහට ගත්තොත් 14 වෙනි position එකේ value එක පළවෙනි එකට යනවා. 17 වෙනි position එකේ තියෙන value එක දෙවෙනි position එකට යනවා. 11 වෙනි position එකේ තියෙන value එක තුන්වෙනි position එකට යනවා. ඔය විදිහට තැන් මාරු වෙනවා. මෙතනත් සිද්ධ වෙන්නේ permutation එකක්ම තමයි. කියන්නේ place එක මාරු වෙන දෙයක්. ඔක තමයි permuted choice 2 කියන්නේ. ඕකෙනුත් මේකේ output එක 48 bits. ඊළඟට දැන් මෙතනදී process එක ගැන කතා කළොත් මේ rounding function එක ඇතුලේ වෙච්ච process එක මෙතන XOR එක තමයි වෙන්නේ. expansion permutation එකකින් ආපු original plain text එකකින් ආපු වෙනස් permutation එකකින් ආපු output එක 48යි contraction permutation එකකින් නැත්නම් permuted choice 2 එකෙන් ආපු key එකයි 48යි දෙකම සමානයි size එක. ඒක XOR කරනවා. XOR function එකේදී වෙන්නේ එක සමාන value එකක් නම් 0 වෙනවා, වෙනස් value එකක් නම් 1 වෙනවා. binary operation එක මොකක්ද කියන එක දන්නවලා XOR වල. ඊළඟට ඒකේ output එක තමයි 48ක් bits තියෙන්නේ. ඒක ඊළඟට අපි input කරනවා substitution choice එකට නැත්නම් S box එකට. එතකොට මේ 48 තමයි S box එකට වැටෙන්නේ. අපි ඒ process එක ගැන කතා කරොත් S box එක ගැන මම ඉස්සෙල්ලා කිව්වා S box කියන්නේ මොකක්ද කියන එක. මේ තියෙන්නේ sample S box දෙකක් S1 S2 කියන එක. මේකත් හදලා තියෙන්නේ නැත්නම් predefine කරලා තියෙන්නේ. අපිට හදන්න දෙයක් නැහැ S box එක මොකක්ද කියන එක. වෙන දේ මම නැවත මතක් කළොත් 48ක් input bits තියෙනවා. ඒ bit 48 අපි කරන්නේ කොටස් 8කට කඩා ගන්නවා. නැත්නම් 8 chunks වලට කඩා ගන්නවා. එතකොට එක chunk එකක තියෙන්නේ bit 6යි. එක chunk එකක තියෙන්නේ bit 6යි. ඔය bit 6 දම් bit 6 කොටස් 8ක් තියෙනවා. මේ 8ට වෙන් වෙච්ච S boxes උත් 8ක් තියෙනවා. ඒ chunks 6ට වෙන් කරපු
S boxes උත් 8ක් තියෙනවා. ඒවා S1 S2 S3 S4 කියලා නම් කරනවා. ඊළඟට එක chunk එකක් ගත්තොත් අර bit 6 chunk එකක් ගත්තොත් ඒක map වෙන විදිහ. හරිද? ඒ කියන්නේ පළවෙනි bit 6 chunk එක map කරන්නේ මෙන්න මේ map එක දිහා බලලා. දෙවෙනි bit 6 chunk එක map කරන්නේ මෙන්න මේ map එක දිහා බලලා. එතකොට බිට් 6න් පළවෙනි බිට් එක සහ අවසාන බිට් එක සලකන්නේ. මේ මැද y කියලා දාලා තියෙන්නේ. ඒක අපි සලකන්නේ නැති නිසා මෙතන x කියන දෙකක් දෙපැත්තේ දාලා තියෙන්නේ. මේ දෙක අපි සලකන්නේ නැහැ. මැද තියෙන values ටික තමයි සලකන්නේ මේ පැත්තට. columns විදියට. rows විදියට සලකන්නේ දෙපැත්තේ බිට් එක. දෙපැත්තේ බිඳුව ආවොත් end ඕන values ටික මෙන්න මේ row එකෙන් කතා කරනවා. ඊළඟ first bit එක 0 last bit එක 1 වුණොත් මේ row එක first bit එක 0 last bit එක first bit එක 1 second last bit එක 0 වුණොත් මේ row එක ඒ අතරම මැද bit 4 එන්න පුළුවන් values මෙතන තියෙනවා map වෙන විදිහට මේ අතර මේ values තමයි අපි use කරන්නේ බලන්න මෙතන තියෙන maximum value එක 15 ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ bit 4කට කැඩෙන එක 16 ලියන්නේ බින්දුව ඉඳලා 15 දක්වා values ටික අපිට ලියන්න පුළුවන් එක බින්දුව වලින් bit 4ක් use කරලා එතකොට මේ values ටික තමයි අපි පාවිච්චි කරන්නේ output එක විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් bit 48ක් map වෙනවා bit 32කට. හේතුව තමයි හැම bit 6 chunk එකකින්ම දෙක ගාන ඉවත් වෙනවා. එතකොට දෙවරක් 8 16ක් අඩු වෙනවා කියන්නේ 48න් 32ක් බවට හැරෙනවා. එතකොට මෙන්න තියෙනවා අපි ගාව නැවතත් bit 32ක බ්ලොක් එකක්. right? එක Xbox එකකින් output එක වෙන්නේ bit 4යි. ඒ කියන්නේ එක Xbox එකකට එන්නේ bit 6යිනේ. එකවරකට. එක chunk එකයිනේ එන්නේ. bit 48ක් තියෙන එක කොටස් 8කට කඩා ගත්තාම එක පළවෙනි කොටස දානවා S1 කියන set mapping එකට. දෙවනි කොටස දානවා S2 එකට. එතකොට පළවෙනි කොටසට එන්නේ bit 6යි. ඒ කියන්නේ එක වතාවකදී මේක use වෙන්නේ එකපාරයි. එක round එකකදී. output value එක මේ 14 කියලා තියෙන්නේ දශම 10 පාදෙන්නේ. මේක ආයේ දෙකේ පාදයට හරව ගන්න. right? ඒක මෙහෙමයි. දැන් මම ඔයාලට Xbox එකේ ඉස්සෙල්ලාම අර මේ process එක ගැන කතා කරන්න කලින් ඔයාලට Xbox එක ගැන කියලා දෙනකොට මෙතන මේ තියෙන්නේ values ටික ඔයාලට පෙන්නලා මේ පේනවද ඒ වගේ තමයි මේ තමයි values ඒ අර මේ 10 පාදෙන් ලියපු values ටිකම තමයි මෙතන තියෙන්නේ මේ නම් S5 කියන එක අතන තියෙන S1 2 කිබ්බ දෙක වෙනස් වෙනවා මේ box එකෙන් box එකට ඇතුලේ තියෙන values වෙන තැන වෙනස් වෙනවා නමුත් value එක ගන්න මේ value එක වෙන්න මේ විදිහට මේක බිඳුවයි අතන ලියලා තියෙන දශම 10 පාදෙට වෙනස එච්චරයි ඒකම තමයි ඒක කොහොමත් බිට් කරලා බිට් වලට හරවලා තමයි අපි ගන්නෙ මේ manipulation එකේ ඒක ඊළඟ ස්ටෙප් එක උනේ මෙන්න මේකට අනුව permutation කියන එක නැත්තම් නැවතත් permutation එකක් මෙතනින් එන output 32 bit 32 නැවත permutation එකකට දානවා මෙතනදී expansion එකක් නැත්නම් වැඩිවීමක් නැත්නම් contraction එකක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ position එක විතරයි නැවත වෙනස් වෙන්නේ ඒ වෙනස් වෙන position එක අපිට දෙනවා මෙන්න මේකේ. එතකොට bit 32 ලියා ගන්නවා මේ විදිහට පිළිවෙලට ඊළඟට ඒ position එක example එක තමයි මෙතනදී මේ තියෙන දීලා මේක තමයි position මාරු වෙන පිළිවෙල 16 වෙනි position එකේ තියෙන value එක එනවා first position එකට 7 වෙනි position එකේ තියෙන value එක එනවා second position එකට 20 වෙනි position එකේ තියෙන value එක එනවා third position එකට 21 වෙනි position එකේ තියෙන value එක එනවා fourth position එක විදියට ওই විදිහට ගිහිල්ලා අවසානයේ 25 වෙනි position එකේ තියෙන value එක එනවා මෙතන 32 වෙනි position එකට ඒක merely transposition එකක් විතරයි ඒකෙදි expansion එකක් හරි contraction එකක් හරි සිද්ධ වෙන්නේ නැහැ එතකොට permutation ඔන්නොත් එනකොට permutation අපි දැන් 4ක් කරලා තියෙනවා right sorry permutation 5ක් කරලා තියෙනවා එතකොට මෙතෙන් එනකොට permutation ප්‍රමාණය ඉවරයි ඕක තමයි rounding function එක ඇතුලේ සිද්ධ වෙන permutation ප්‍රමාණය මෙතන එතකොට
මෙතන ඉස්සලාම expansion permutation එකක් වෙනවා මෙතන permutation choice 2 කියලා එකක් වෙනවා key එකට ඊළඟට මෙතන permutation එකක් සිද්ධ වෙනවා permutation 3යි initially අපි permutation එකක් කරා input එකට plain text එකට ඊට අමතරව key එකටත් අපි permutation එකක් කරා PC choice 1 කියලා නැත්නම් permutation choice 1 කියලා එකක් ඔක්කොම පහක් වෙලා තියෙනවා ඊළඟට මම කිව්වා මුලදීම පැහැදිලි කරද්දී ඔය තියෙන මේ තියෙන rounding function එකේ සිද්ධ වෙන දේ තමයි මෙච්චර වෙලා කතා කරේ. එතකොට අවසානයේට initial permutation එක මෙතන කරපු එකම inverse එක අපි කරන්න ඕනේ අගදී. right 32 bit swap එක සිද්ධ වෙනවා මම ඒක ඉතින් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ මීට වඩා. ඊට පස්සේ අවසානයේ initial permutation එකක් කරන්න ඕනේ මේකෙම අනිත් පැත්ත. මම කිව්වේ ඉස්සෙල්ලා උදාහරණේ පළවෙනි පොසිෂන් එකේ තිබ්බ එක 40 වෙනි පොසිෂන් එකට ගියා නම් initial permutation එකේදී inverse initial permutation එකේදී වෙන්නේ 40 වෙනි පොසිෂන් එකේ තිබ්බ එක නැවත පළවෙනි පොසිෂන් එකට එන එක. එතකොට initial permutation එක නැත්තම් මෙතන තිබ්බ එකේම reverse එක තමයි මෙතන තිබ්බ එකේ reverse එක තමයි inverse permutation එකේදී සිද්ධ වෙන්නේ මේ තියෙන්නේ ඒක. මේ final permutation එක පාවිච්චි වෙන්නේ අවසානයේට. නැත්තම් round 16ම ගියාට පස්සේ නැවත bit left part එකයි right part එකයි එකට ලියලා ඒ bit 64 තමයි නැවත rearrange කරන්නේ මෙන්න මේ permutation එකට අනුව. ඕක තමයි සම්පූර්ණ steps ටික data encryption standard එකේ. ඊළඟට ඒකේ අපි කතා කළොත් strength එක කොහොමද නැත්නම් මේකේ තියෙන බලපෑම මේකේ තියෙන features ගැන කතා කරොත් 56 bit නිසා key එකේ size එක දැන් ඇත්තටම පටන් ගත්තේ 64 කියලා. ඒකින් අපි initially කිව්වා 8ක් අයින් වුණාට පස්සේ hit ඒක අපි දන්නවනේ. bit අර 8 වෙනි bit එක 16 වෙනි bit එක 32 වෙනි bit එක විතර අන්තිම column එක අයින් වුණ නිසා 56ක් තියෙනවා bits. ඒ bits අයින් වුණාම bits 8 අයින් වුණාම 56ක් තියෙනවා 64න් අයින් වුණාම. එතකොට මේ 56න් අපිට පුළුවන් possible keys හදාගන්න 256ක්. හදන්න පුළුවන්. ඒ කියන්නේ possibilities. හරි මම කතා කරා මේ cryptanalysis ගැන. නැත්නම් මේක break කරන්න පුළුවන්. මේක hack කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන cryptanalysis ගැන කතා කරන්නේ මේ. එහෙම ගත්තොත් එහෙම sub keys අපිට generate කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ප්‍රමාණයක්. sub keys generate කරගන්න පුළුවන් 7.2 by into 1016 keys. මෙන්න මේක වැඩි කරාම උත්තර ප්‍රමාණයක් keys එනවා. එතකොට මේ වගේ එකක් නිසා අපිට brute force attack එක කියන්නේ මොකක්ද කියලා දන්නවා. brute force attack එකක් implement කරන එක නැත්නම් execute කරන එක අමාරුයි. එතකොට block cipher එකක් විදිහට තමයි අපි DES හඳුන්වන්නේ. ඒකෙදී මේකේ strong වෙන්න නැත්නම් මේකේ ශක්තිවන්ත භාවය ගැන කතා කරද්දී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේකෙන් ඇතිවෙන avalanche effect එක. avalanche effect එක කියලා කියන්නේ අපි අතන පොඩි වෙනසක් කළොත් plain text එකේ නැත්නම් bit වල එක බිඳුව පොඩි වෙනසක් කළොත් ඔයාලා දකින්න ඇති ඒක ගොඩක් ඔක්කොම 6 පාරක් 6 වතාවක් permutate වුණා. නැත්නම් places මාරු වුණා. එතකොට ඒකෙන් එන effect එක ලොකු effect එකක් එන්නේ. ඒකට තමයි කියන්නේ avalanche effect කියන්නේ. ඊට පස්සේ completeness කියන්නේ completeness කියලා මෙතනදී අදහස් කරන්නේ 6 පාරක් permutate වෙලා ඊළඟ දෙපාරක් XO වෙලා එනකොට ඒක හැදෙන මේ cipher text එක ඔය hacker කෙනෙකුට උනත් guess කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක ඒ තරමටම independent නැති dependent variable එකක් බවට පත් වෙලා තියෙනවා cipher text එක. ඒ කියන්නේ ඒක හොයාගන්න හරි අමාරුයි. ඒකයි completeness කියලා කියන්නේ. encryption nothing ඒක ගොඩක් complete. ඒකයි අපි completeness කියලා මෙතනදී හඳුන්වන්නේ. කොහොම වෙතත් දැන් මෙතනදී කොහොම කිව්වත් මේක approximately මේ ප්‍රමාණයක් keys හදන්න පුළුවන් නිසා brute force එක impractical කියලා
වල්නරබිලිටි එකක් තියෙනවා බරූට් ෆෝස් ඇටැක් එක එන්ඩ වුණත් මේචර් ප්‍රමාණයක් කවුරු හරි try කරලා බැලුවොත් එක්ස්පෙරිමන්ට් කරලා බැලුවොත් මේක හොයාගන්න පුළුවන් නේ ඔරිජිනල් එක. ඒ නිසා එතන වල්නරබිලිටි එකක් තියෙනවා කියලා කියන්නත් පුළුවන් බරූට් ෆෝස් ඇටැක් එක. ඒක වළක්වන්න තමයි මේක 3 ගුණයකින් අපි වැඩි කරනවා. DES කියන එක 3 ගුණයක් දක්වා වැඩි කරනවා. කොහොමද? triple DES වලින්. triple DES කරන්නේ මෙන්න මේ විදිහට. triple DES කරන්නේ ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා triple DES කරන්න පුළුවන්. එකක් තමයි keys දෙකක් පාවිච්චි කරන DES. මෙතන බලන්න 3 පාරක් DES කරනවා. මෙතන 3 පාරක් DES කරනවා ක්‍රම දෙකේදීම. sorry මේ තියෙන encryption decryption method එක. keys දෙකක් පාවිච්චි කරලා කරන එක මේ තියෙන්නේ. ඊට අමතරව keys 3ක් පාවිච්චි කරන්න පුළුවන් DES එකකුත් තියෙනවා. ඒකෙදි වෙන්නේ key 1 පාවිච්චි කරනවා. ඒ කියන්නේ main keys හරි. මෙතන කතා කරන්නේ main keys මෙතන දෙකක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මෙතන triple DES with 2 keys කියන එකේදී triple DES with 3 keys කියන එකේදී වෙන්නේ encryption එකේදී keys 3ක් පාවිච්චි කරනවා. DES method එක 3 පාරක් කරනවා. මෙතන මේ කතා කරලා මෙතන ED කියලා පාවිච්චි කරලා තියෙන encryption decryption තමයි. නමුත් 3 පාරක් කරනවා encryption decryption මාරුවෙන් මාරුවට. එතකොට තමයි total encryption එක හැදෙන්නේ triple DES එකේදී. ඒ කරපු පිළිවෙලේ රිවර්ස් එක අපි නැවත කරනවා decryption එකේදී. ඒ කියන්නේ අවසානයේට කරේ encryption එකක් නිසා අපි මෙතනදී decryption එකක් කරනවා. දෙවෙනියට කරලා තියෙන්නේ decryption එකක් නිසා මෙතනදී encryption එකක් කරනවා. මෙතන පළවෙනියටම කරේ encryption එකක් නිසා අවසානයේදී decryption එකක් කරනවා. එතකොට අපිට පළවෙනි එක ලබා ගන්න පුළුවන්. key එක පාවිච්චි කිරීමේදී තමයි ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වේ. encryption එකට key 1, decryption එකට key 2, නැවත encryption එකට key 1. එතකොට කියනවා අපි keys දෙකයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි triple DES with 3 keys එකේදී first encryption එකට key 1, මේ decryption එකට key 2, මේ encryption එකට තුන්වෙනි key එක key 3. ඔය විදිහට ගියොත් ඒකට අපි කියනවා triple DES with 3 keys කියලා. එතකොට DES හරියට දන්නවා නම් triple DES වල ලොකු දෙයක් නැහැ මම කතා කරන්නේ. මේකෙදි පොඩි විස්තරයක් විතරයි කතා කරන්නේ. මතක තියාගන්න ඕන දේ තමයි DES වලට වඩා මේකේ strength එක තවත් වැඩි 3 ගුණයකින්. හේතුව තමයි මේක 3 පාරක් DES කරන නිසා. right. එතකොට මේ තමයි විස්තර DES සම්බන්ධව. ඊළඟට මම කතා කරන්නේ advanced encryption standard ගැන නැත්නම් AES ගැන. ඒක 6 times faster than කියලා කියනවා triple DES වලටත් වඩා. ඊට අමතරව block size එක අපි ගත්තේ DES වලදී 64 but මේකෙදි 128 bits ප්‍රමාණයක් ගන්නවා plain text එක විදිහට block එකකට. ඊට අමතරව DES වලදී 16 round ගියේ මේකෙදි ගන්නේ අපි 10 rounds විතරයි. ඊට අමතරව key size එක කලින් එකේ 64 මේකෙදි 128 bits වෙනවා. එතකොට sub keys මේකෙදි ඕන වෙනවා round 10ක් එන නිසා එකකට sub keys පාවිච්චි වෙනවා sorry මේකෙදි පාවිච්චි වෙන sub keys 44ක්. each sub හැම sub key එකක්ම 32 ගානේ තමයි bits හැදෙන්නේ. අර ඉස්සෙල්ලා කතා කරපු process එකම තමයි ඇතුලේ function එකත් පොඩි වෙනසක් තියෙන්නේ. මම මේකේ විස්තර කතා කරන්න යන්නේ නැහැ. මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටික features ටික විතරයි මම මෙතන කතා කරන්නේ. මෙතන 44ක් එන්න හේතුව round 10ට sub keys 10ක් එනවා. ඊට අමතරව sorry එක round එකකට sub keys 4ක් ඕනේ වෙනවා. එක round එකකට sub keys 4ක් ඕනේ වෙනවා. එතකොට round 10ට 40ක් එන්න ඕනේ. ඉතුරු 4ක් පාවිච්චි වෙනවා pre round calculation කියලා එකක් තියෙනවා. AES method එකේදී. ඒක DES වල ටිකක් වෙනස්. නමුත් පාවිච්චි වෙන්නේ අර අපි මුලින්ම කතා කරපු Feastal cipher structure එකම තමයි. ඒතකොට cipher text එක අවසාන වශයෙන් 128 bits තමයි නැවත අපිට ලැබෙන්නේ. right? මම විස්තර ගොඩක් කතා කරේ නැහැ triple DES සහ AES ගැන. මොකද ඒ දෙකේම පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා
right? ඊට පස්සේ මම යන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මෙතඩ් එක ඒක පොඩ්ඩක් වෙනස් හැබැයි DS AES වලට වඩා ඇතුලේ වෙන ෆන්ක්ෂන් එක හැබැයි ෆීස්ටල් ස්ට්‍රක්චර් එකම තමයි පාවිච්චි කරන්නේ. ෆීස්ටල් ස්ට්‍රක්චර් එකම තමයි මේකෙත් පාවිච්චි වෙන්නේ. පුංචි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඉන්පුට් එක 64 බිට්ම තමයි රවුන්ඩ් 16ක් ෆීස්ටල් ස්ට්‍රක්චර් එක වට 16ක් ක්‍රියාත්මක වෙනවා මේකේ. මේ තියෙන්නේ ඒකේ කරන විදිහ අර මේකේ විදිහම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. plain text එක 64 bit තියෙනවා. plain text එක 64 bit left half එකයි right half එකයි විදිහට කොටස් දෙකකට කැඩෙනවා. මෙතන P1 P2 P3 කියලා අදහස් කරන්නේ අර අපි ගන්න key එක හදාගන්න එක generate කරගන්න key එකක්මයි. ඒගේ key එක පාවිච්චි කරන්නේ left half එකට. left half එකත් එක්ක plain text එකේ left half එක XOR කරනවා. XOR කරලා ඉවර වෙලා අපි function එකකට දෙනවා. ඒ function එක තමයි මේ පැත්තේ ඔයාලට පෙන්නන්නේ. මම ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඊළඟට. මම මේ මූලික ස්ට්‍රක්චර් එක කතා කරන්නේ. XOR කරපු P1 P කියන key එකත් එක්ක XOR කරපු left half එක plain text එකේ function එකට දාලා ඒ උත්තරේ අපි ගන්නවා XOR කරනවා නැවත right half එකත් එක්ක. එතකොට මෙතනත් සිද්ධ වෙන්නේ XOR එකක්, මෙතනත් සිද්ධ වෙන්නේ XOR එකක්, මැද සිද්ධ වෙන්නේ function එක ක්‍රියාත්මක වීම. ඊළඟට මේ උත්තර දෙක අපි නැවත swap කරනවා. එතකොට මේ තියෙන එක round එකක්. ඊළඟ round එකේ නැවත swap කරපු left half විදියට swap කිරීමෙන් පස්සේ left half විදියට ආපු එක නැවත XOR කරනවා ඊළඟ key එකත් එක්ක. ඒ answer එක function එකට දෙනවා. function එකේ output එක XOR කරනවා දෙවනි රවුන්ඩ් එකේ right half එකත් එක්ක. ওই විදිහට ගිහිල්ලා අවසාන වශයෙන් මෙතන මේ තියෙන්නේ 16th රවුන්ඩ් එක 16 වෙනි රවුන්ඩ් එක මෙතනින් ඉවරයි. ඊළඟට වෙන වෙනම තව කීස් දෙකක් හදා ගන්නවා. 16 වෙනි රවුන්ඩ් එකට 16 වෙනි කී එක ගියාට පස්සේ 17 වෙනි කී එකයි 18 වෙනි කී එකයි XOR කරනවා වෙන වෙනම left half එකටයි right half එකටයි. අවසාන උත්තරය තමයි bit 32 කොටස් දෙක එකට join කරලා නැවත 64 bit අපි හදාගන්න. cipher text එක ගන්න. හරි. අපි දැන් බැලුවොත් එහෙම function එක මොකක්ද කියලා function එකේදී වෙන්නේ මෙතන bit 32ක් තමයි input එක වෙන්නේ function එකට. function එකට එන bit 32 අර DES වලදී වගේම chunk 4කට කඩා ගන්නවා. bit 8 chunks 4කට කඩා ගන්නවා. right? bit 8 chunks 4කට කඩා ගද්දී එක bit එකකට එකක chunk එකකට එන්නේ මොන කීයක්ද? bit 8යි. කොටස් 4ක chunk 4කට කැඩෙනකොට එක bit එක chunk එකකට bit 8ක් එනවා. ඒ bit 8 නැවත අපි SBox 4ක් අර විදිහටම define කරලා තියෙනවා. අරගේ පාවිච්චි කරපු SBox නෙවෙයි blowfish එක design කරපු පුද්ගලයා විසින් හදලා දීපු SBox 4ක් තියෙනවා. ඒ SBox 4 පාවිච්චි කරලා mapping එකෙන් අපි මේ bit 8 32ක් බවට හරව ගන්නවා. මේ bit 8 මේ 32ක් බවට හරව ගන්නවා. මේ bit 8 32ක් බවට හරවනවා. අවසාන chunk එකේ bit 8 32ක් බවට හරවනවා. ඒ හරවපු bit එක bit 32 කෑලි 4 මෙන්න මේ පිළිවෙලට XOR කිරීමයි summation එකයි ගන්න. මේ කොටු සලකුණෙන් දාලා තියෙන සලකුණෙන් සංකේතයෙන් කියන්නේ summation. ඒ කියන්නේ මේ bit 32යි මේ bit 32යි binary summation ඔයගොල්ලෝ දන්නවා. binary arithmetic operation ඒ summation ගන්න විදිහට එක බිංදුව එකතු කිරීමක් මෙතන සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ උත්තරේ තුන්වෙනි SBox එකෙන් ආපු bit 32ත් එක්ක XOR කරන්න. මේ සංකේතයෙන් කියන්නේ XOR. ඊළඟට ඒකෙන් එන උත්තරේ නැවත මේ SBox 4 වෙනි SBox එකෙන් ආපු bit 32ත් එක්ක summation එක අරගෙන ඒකේ උත්තරේ තමයි මෙන්න මෙතන output එක විදිහට එන්නේ. ඒක XOR කරනවා මේ right half එකත් එක්ක. ඕක තමයි blowfish cipher කියලා කියන්නේ. ඔයාලට ඊළඟට නැවතත් මේක ගැන තව විස්තර බලා ගන්න පුළුවන්. මම අර වීඩියෝස් ටිකක් දාලා තියෙන්නේ. ඒ වගේත් මේ ටිකම තමයි ආයෙ පැහැදිලි කරගෙන යන්නේ. රයිට් ඔයාලට ඒ ටික දැන් ඔයාලට දැන් බලද්දී මේ වීඩියෝස් ඔයාලට තව ටිකක් හොඳට පැහැදිලි වෙයි කලින්ට වඩා. කලින් අවස්ථාවට වඩා. රයිට්.
දැන් අපි යමු ඊළඟ කාරණාව. දැන් ඔතනින් අපි AES DES කතා කිරීම අවසන් කරනවා. මොකද මට ඊළඟ කොටස ගැන කතා කරන්න අවශ්‍ය නිසා ඊළඟ මාතෘකාව block cipher modes of operation. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා කතා කරේ algorithms. ඒ කියන්නේ කොහොමද අපි encryption එකක් කරන්නේ කියන එක සම්බන්ධයෙන්. right? එතකොට ඒ encryption එක මොකක් හරි DES වෙන්න පුළුවන්, AES වෙන්න පුළුවන්, blowfish වෙන්න පුළුවන්. ඒක අපි block එකකට apply කරන විදි තියෙනවා පහක්. right? ඒ algorithm එක apply කරන විදි තියෙනවා පහක්. පටලව ගන්න එපා. මේ කතා කරන්නේ mode එක. block cipher modes. ඒ කියන්නේ මෙතන ඔයාලට පේනවා පහක් මම ඉදිරිපත් කරලා තියෙනවා. electronic code book, cipher block chaining, cipher feedback, output feedback, counter mode කියලා ක්‍රම පහක්. මේ ක්‍රම පහ ක්‍රියාත්මක ක්‍රම පහේදීම අපිට අපි කලින් ඉගෙන ගත්ත AES වෙන්න පුළුවන්, DES වෙන්න පුළුවන්, blowfish වෙන්න පුළුවන්, මොනවා හරි අපි ඉගෙන ගන්න algorithm එකක් මේ ඕන එකක් ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඉගෙන ගත්ත encryption methods මේ තියෙන්නේ කොහොමද ඒ encryption methods අපි use කරන්නේ block cipher එකක් ඇතුලේ. ඉලෙක්ට්‍රොනික් කෝඩ් බුක් එකකදී වෙන්නේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත normal mode එකමයි. ඒ කියන්නේ plain text එකක් තියෙනවා. අර අපි ඉගෙන ගත්ත AES වෙන්න පුළුවන්, DES වෙන්න පුළුවන්, block cipher වෙන්න පුළුවන්. ඒකට key එකක් එක්ක දෙනවා. plain text block එකක්. එතකොට cipher text එකක් එනවා. ඊළඟට දෙවෙනි block එක ගන්නවා, key එකක් දෙනවා. අර AES වෙන්න පුළුවන්, DES වෙන්න පුළුවන්, blowfish වෙන්න පුළුවන්. ඒකකට දාලා cipher text එකක් ගන්නවා. තුන්වෙනි block එක ගන්නවා, AES වෙන්න පුළුවන්, DES වෙන්න පුළුවන්, blowfish වෙන්න පුළුවන්. key එකත් එක්ක දාලා ඉවරලා ඒ process එකෙන් පස්සේ cipher text එකක් ගන්නවා. ඒකෙම decryption එක වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයාලා දන්නවා කොහොමද වෙන්නේ කියලා. මේක symmetric නිසා. right? එතකොට ඕක තමයි electronic code book mode එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම cipher block chaining mode එක නැත්නම් දෙවෙනි mode එක දෙවෙනි විදිහ මෙතනදි වෙන්නේ plain text එකට අපි දෙනවා initialization vector කියලා එකක්. iv මේකත් අපි කලින් define කරගන්න එකක් process එකේදී. ඒක තමයි අපි input එක විදිහට දෙන්නේ AES එකට හෝ DES එකට හෝ blowfish එකට input එක විදිහට. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඒකේ output එක cipher text එක විදිහට එනවා. එතකොට මෙතන initialization vector එකක් පළවෙනියට ගත්තා. ඒක initialization vector එකක් ගන්න හේතුව මේකේ අපි initialization vector කියන්නේ first block එක අතහැරියොත් second block එකට input එක වෙන්නේ plain text එකට XOR කරන්න ඕනේ කලින් block එකේ cipher text එක. ඔයාලට පේනවා. අපි මේ දෙවනි මැද අවස්ථාවක් සැලකුවොත් plain text එකට මුලින්ම XOR කරන්න ඕනේ කලින් block එකේ cipher text එක. එතකොට පළවෙනි block එකට කලින් block එකක් නැහැනේ. ඒ නිසා තමයි අපි initialization vector කියලා එකක් අපි මුලින්ම ගන්නෙ. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති මම කියන කාරණාව. කොහොම හරි මෙතන මේ block cipher encryption කියන තැනට තමයි අපි ඉගෙන ගත්ත DES හරි නැත්නම් AES හරි නැත්නම් blowfish වෙන්න පුළුවන් ඕනම algorithm එකක් එන්නේ. එතකොට මෙන්න මේකේ පළවෙනි එකෙන් ඊළඟ එකට සම්බන්ධතාවයක් තියෙන හින්දා තමයි මේකට cipher block chaining කියලා කියන්නේ. chain එකක් විදිහට යන්නේ. ඊළඟට reverse back එකේදී නැත්නම් decryption එකේදීත් ඒ විදිහටම තමයි initialization vector එක පාවිච්චි වෙනවා හැම වෙලාවෙම. මම හිතනවා ඒක ගැන idea එකක් ඔයාලට එන්න ඇති කියලා. ඊළඟ එක තමයි cipher feedback. මේ දෙක අතර වෙනස තමයි මේකෙදි plain text එක තමයි මේ encryption algorithm එකට input එක වෙන්නේ. ඔයාලට පේනවා plain text එක. හැබැයි cipher feedback එකේදී වෙන්නේ input එක එන්නේ encryption එකට නෙවෙයි. ඔයාලට පේනවා encryption එකට පස්සේ තමයි plain text එක input එක විදිහට එන්නේ XOR එකක් එක්ක. හැම වෙලේම block cipher එකට මේ අර AES හරි DES හරි blowfish එකට හරි input එක වෙන්නේ cipher text එක. ඒකින්ද අර feedback එකක් නැත්නම් chain එකක් තමයි මේකෙත් වෙන්නේ. හැබැයි plain text එක input දෙන්නේ XOR function එකක් විදිහට මෙන්න මේ encryption method එකෙන් පස්සේ. මේකට කියනවා cipher feedback mode කියලා. right මේකෙදිත් අර feedback එකක් මුලින්ම පළවෙනි කියන්නේ මැද අවස්ථාවක් සැලකුවොත්
ඊට කලින් අවස්ථාවේ cipher text එක input එකක් විදියට ඕන නිසා අවශ්‍යයි. එතකොට පළවෙනි එකට කලින් වෙනම කලින් මේ බ්ලොක් එකක් නැති නිසා initialization vector එකක් මෙතනදිත් අපිට අවශ්‍ය වෙනවා. හැම වෙලේම මේකෙදි plain text එක පාවිච්චි වෙන්නේ block cipher encryption එකට පස්සේ. කලින් mode එකේදී cipher block chain එකේදී block cipher encryption එකට තමයි අපි plain text එක දුන්නේ input එක විදියට. ඕක තමයි වෙනස. මම හිතනවා ඔයාලට වෙනස පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ output feedback එක කියලා තව mode එකක් තියෙනවා. ඒකේ මේ දෙක අතර වෙනස cipher feedback එකයි output feedback එකයි අතර වෙනස තමයි මේකේ cipher text එක තමයි කියන්නේ plain text එකත් එක්ක block cipher එකකින් encryption එකකින් ආපු උත්තරේ XOR කරලා ඒ උත්තරේ තමයි මේකේ ඊළඟ block එකට input එකක් විදියට ගියේ. මේකෙදි මේ plain text එකත් එක්ක XOR කරන්න කලින් ඒගොල්ලෝ input එක ගන්නවා ඊළඟ block එක සඳහා. ඒක තමයි output feedback කියලා කියන්නේ. encryption මේ process එකේදී මේ encryption algorithm එකේ output එක තමයි මෙතන ගන්න. ඊළඟ එකේ input එක සඳහා. plain text එක XOR කරන්න කලින්. මේ දෙකේ වෙනස මේකෙදී XOR කරාට පස්සේ මේකෙදී XOR කරන්න කලින්. ඕක තමයි output feedback mode එක කියලා කියන්නේ. ඊට පස්සේ අවසාන එක තමයි counter mode කියන්නේ. counter mode එකේදී වෙන්නේ දැන් මේකෙදී නම් initialization vector එකක් තමයි මුලින්ම තිබුණේ. මේකෙදී initialization vector කියලා අපි වෙනම එකක් ගන්නෙ නෑ. මේකෙදී අපි ගන්නෙ counter value එක. counter value එක කියලා කියන්නේ counter එකක් යනවා 1 2 3 4 කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දින first block එක counter 0, second block එක counter 1, third block එක counter 2. ඔය විදිහට value එකක් යනවා. ඒ value එකේදී මේ counter value එකේ binary value එක තමයි අපි ගන්න මෙතන initialization vector එක විදිහට. counter mode encryption කියලා කියන්නේ. ඒකෙදි chain එකක් වෙන්නේ නැහැ. counter value එක තමයි අපි පාවිච්චි කරන්නේ මුලින්ම මේ encryption method එකට. counter value එකයි key එකයි ඒක XOR කරනවා plain text එකත් එක්ක. මම හිතනවා ඔයාලට මේ mode පහ ගැන idea එකක් එන්න ඇති. හරි ඊළඟට මම මෙච්චරලා කතා කරේ block ciphers ගැන. ඊළඟට පොඩි විස්තරයක් විතරයි මම කතා කරන්නේ stream ciphers ගැන. stream cipher කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. process කරන්නේ message එකක් නැත්නම් input එකක් bit by bit. bit එකෙන් bit එකට තමයි as a string අපි process කරන්නේ. ඒකෙදි අර bit by bit process එක decryption වෙන නිසා එක fast එකක් නැත්නම් simple කියලා කියන්න පුළුවන්. stream key එකක් අපිට ඕන වෙනවා bit එකෙන් bit එකට වෙනස් වෙච්ච key එකකුත් ඕන වෙනවා. XOR එක තමයි normally සිද්ධ වෙන්නේ. අපි කතා කරලා තියෙනවා one time pad කියන්නේ මොකක්ද කියන එක මුලම lecture එකකදී පාඩමකදී මෙතන වෙන්නේ XOR කරන එක stream key එකේ value එකත් එක්ක original input plain text එකේ bit by bit XOR එකක් තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට stream cipher එකේත් විදි දෙකකට ඒක සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ binary අපි random විදිහට numbers key generate කරනවා නම් random numbers වලින් pseudo random binary digits වලින් අපි key generate කරනවා නම් ඒකට කියනවා අපි binary additive stream cipher කියලා. තව ක්‍රමයක් තියෙනවා asynchronous stream cipher නැත්නම් self synchronizing stream cipher කියලා ඉවර වෙලා ඒකෙදි වෙන්නේ කලින් අවස්ථාවේ values පාවිච්චි කරනවා අපි ඊළඟ key එක generate කරන්න. ඒ කියන්නේ generate වෙච්ච key value එකක් ඊළඟ එකට පාවිච්චි කරන ඒ process එකට input එකක් විදිහට key generation එකේ. මේ ගැන ලොකු විස්තරයක් අපි කතා කරන්නේ නැහැ. විශේෂයෙන් අපිට දැනගන්න ඕන වෙන්නේ block ciphers ගැන. මොකද stream ciphers වලට වඩා block ciphers තමයි අද වෙනකොට පාවිච්චි කරන්නේ. ඒක තමයි ගොඩක්ම ආරක්ෂිත කියලා හඳුන්වන්නේ. right මෙතන properties ටිකක් කතා කරන්නේ stream cipher එකේ නැත්නම් stream cipher එකේ properties නැත්නම් key features ටික long period with no repetitions. ඒ කියන්නේ ඒක bit by bit generate වෙන නිසා repetitions එන්නේ නැහැ. දිගු කාලයක් යනකම්
අපි ගත්තොත් එහෙම ස්ටැටිස්ටිකලි ඒකේ ජෙනරේෂන් බිහේවිය එක ගත්තොත් කී එකේ ජෙනරේෂන් බිහේවිය එක ස්ටැටිස්ටිකලි රැන්ඩම්. ඒ කියන්නේ ඊළඟට එන්න පුළුවන් වැලියු එක එකද බිඳුවද කියලා ප්‍රෙඩික්ට් කරන්න බෑ. එතකොට ඒකම ස්ට්‍රෙන්ත් එකක් වෙනවා ස්ට්‍රීම් සයිෆර් එකක. නැත්නම් ඒකේ ආරක්ෂාව ගැන සැලකුවොත්. ඔය විදියට විස්තර ටිකක් තමයි කතා කරන්නේ ප්‍රොපර්ටිස් විදියට ස්ට්‍රීම් සයිෆර් එකේ ෆීචර්ස් විදියට. රයිට් ස්ට්‍රීම් සයිෆර් එකේ වාසි අවාසි ටිකක් කතා කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා සිම්පල් සහ ෆාස්ට්. ඒකම ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් බිට්ස් ප්‍රොසෙස් එක. ඊළඟට එන එක අපිට කියන්න බැරි නිසා ප්‍රෙඩික්ට් කරන්න බෑ හැකර් කෙනෙකුට උනත්. ඒකම තමයි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්නේ වල්නරබල් ඇටැක් එක. වල්නරබල් වෙන්නේ මොඩිෆිකේෂන් ඇටැක් එකකට. මොඩිෆිකේෂන් ඇටැක් එකක් කියලා කියන්නේ අතරමැදදී මොඩිෆයි වුණොත් බිට් එකක් එහෙම අපිට කවදාවත් මේ ඔරිජිනල් එක හොයාගන්න වෙන්නේ නැහැ. මොකද ඩිපෙන්ඩ් නැහැනේ. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. ඊළඟට එන බිට් එක මොකක්ද කියලා කියන්න බෑ. අතරමැදදී සයිෆර් ටෙක්ස්ට් එක වෙනස් වෙලා આવොත් එහෙම එක බිඳු වෙනස් වෙලා කවදාවත් අපිට ඔරිජිනල් එක හොයාගන්න වෙන්නේ නැහැ. ඒකට ඕක තමයි ඇඩ්වාන්ටේජස් and ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා කියන්නේ. අවසානයේ මම පොඩි විස්තරයක් විතරක් කතා කරනවා මේ RC4 කියන එක ගැන. මතක තියාගන්න RC4 විතරක් නෙමෙයි දැන් RC5 කියන එකක් තියෙනවා. මේක පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට කමියුනිකේෂන් එකේදී. නැත්තම් අර සයිෆර් ටෙක්ස්ට් එක මේ ප්ලේන් ටෙක්ස්ට් එක සයිෆර් ටෙක්ස්ට් වලට හරවන එකට අමතරව මේක පාවිච්චි වෙන්නේ RC4 මෙතඩ් එක පාවිච්චි වෙන්නේ වෙබ් බ්‍රවුසර් එකයි සර්වර් එකයි අතර ඩේටා ට්‍රාන්ස්මිෂන් එකේදී. නැත්තම් කමියුනිකේෂන් එකට තමයි මේක පාවිච්චි වෙන්නේ. එහෙමත් නැත්තම් වයර්ලස් WEP නැත්නම් WPA ප්‍රොටෝකෝල් ඇතුලේ තමයි මෙන්න මේක පාවිච්චි වෙන්නේ එන්ක්‍රිප්ට් වෙන්න. ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන ඔයාලා දැකලා ඇති WhatsApp වල ඔයාලගේ වැටෙනවා ඇති end to end encryption method එකක් ක්‍රියාත්මක වෙනවා කියලා කමියුනිකේෂන් වලදී. ඔයාලා කෝල් කරනකොට නැත්නම් මැසේජ් ගහනකොට අතරමැද කාටවත් ඒක බලන්න බෑ. මෙන්න මේ RC4 නැත්නම් RC5 තමයි ඒ වගේ මෙතඩ්ස් තමයි පාවිච්චි වෙන්නේ ඔය වගේ කමියුනිකේෂන්ස් වලදී. මම හිතනවා පොඩි විස්තරයක් මම මේ ගැන කරන්නේ. මම ඉස්සලා කිව්වේ පාවිච්චි කරන තැන් ගැන WhatsApp එකේ පාවිච්චි වෙනවා කියලා. ඊට අමතරව අර BitTorrent වලදී නැත්නම් Toronto වල ඩවුන්ලෝඩ් කරනවා ඇති. ඊට පස්සේ point to point encryption නැත්නම් remote desktop protocol WhatsApp ඔය වගේ තැන් වල පාවිච්චි වෙන්නේ ඔන්න ඔය කියන RC4 නැත්නම් සහ RC5 කියන methods තමයි encryption method විදිහට පාවිච්චි වෙන්නේ. ඔය ටික තමයි මේ lesson එකේ සම්පූර්ණ කතා කරලා තියෙන්නේ. ඒතකොට මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා block cipher stream cipher අතර වෙනස්කම. ඊට පස්සේ characteristics ඊට පස්සේ feast cell structure එක ගැන කතා කරා. substitution box කියන්නේ මොකක්ද කියලා කතා කරා. දීර්ඝ වශයෙන් කතා කරා DES algorithm එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක ගම පාවිච්චි වෙන්නේ ඊටකට triple DES ඊට පස්සේ AES blowfish කියන එක තමයි පාවිච්චි වෙන්නේ feast cell structure එක base වෙලා. කතා කරේ. ඊට පස්සේ පොඩි විස්තරයක් කතා කරා RC4 ගැන. right එහෙනම් මම මෙතනින් මේක නතර කරනවා. bye see you